කවුරු පුරන chat එකට දාන්න මම හිතන්නේ පොඩ්ඩක් ඩිස්කනෙක්ට් කරනවද? කනෙක්ෂන් එක ටක් එහෙම වුණා. කවුරු මට කියන්නේ chat එකට දාන්න. එහෙනම් හරි. හරි කනෙක්ෂන් එක වගේ එහෙම වෙන්න පුළුවන්. හරි විතර ගැන හිතන්න එපා. මේ අනිත් ඔයාලගේ පන්ති ඔයාලා බෝඩ් එකේ ලියලිය වගේ අපි කරනවා නම් ලොකු වෙලාවක් යනවා බෝඩ් එකේ ලියන්නයි. ඒ ටයිමින් කොහොම බලනකොට සාමාන්‍යයෙන් මේ වෙනකොට මම ගන්නලා තියෙනවා සාමාන්‍ය දවස් දෙකක විතර ටීවී කාරණා විතර ගන්නලා තියෙනවා. හරි. ඉතින් ඔයාලගේ පරමාණු 10 මිනිහ පාඩම් පටන් ගත්තා දවසේ දෙවෙනි හිමත් තුන්වෙනි දවස් වගේ කරන ටීවී ගන්නකට මම අද කරලා දෙනවා. හරි. ඒකට ඉතින් එහෙම උත්තරයක් නැහැ. හරි. එතකොට අපි කොහොමද කියන්නේ C612 සමස්ථානිකයෙන් ග්‍රෑම් 12ක අන්තර්ගත කාබන් පරමාණු සංඛ්‍යාව කියන්නේ C612 සමස්ථානිකයේ ග්‍රෑම් 12ක අන්තර්ගත කාබන් පරමාණු සංඛ්‍යාව ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව ආනෝ මෙතන ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව කියපු තැන මෙන්න මෙතන අපි L කියලා එකක් දැම්ම නේද? ඒක කපලා අයින් කරගන්න. ඒක මෙතන නෙමෙයි හරිද? ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව කියන්නේ ඉලක්කමක් තේරුණාද? ඒ කියන්නේ 6.02.2 ස්තුරට ඒ කියන අගයට අපි කියනවා ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව කියලා. තේරුණාද? මවුලය කියන්නේ ඒකටම තමයි. මවුලයක් කියලා කියන්නේ මේ 6.02.10 ස්තුරක් තමයි මවුලයක් ඇතුලේ තියෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. තේරුණාද? හරි. ඊළඟට අහන්නකො එතකොට මේ තව දෙයක් කියලා දෙන්න තියෙනවා මේ ඔයාලට අපේ A level syllabus එකේදී ඇවෝගාඩ්‍රෝ සම්බන්ධව කැලේ තුනක් තියෙනවා. හරිද? පළවෙනි එක ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව. ඒක හරියනේ. ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව කියලා කියන 6.02.10 23නේ. ඒ තමයි ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව. හරිද? තව එකක් තියෙනවා ඇවෝගාඩ්‍රෝ නියතය. තේරුණා? මේක නියතයක්. හරිද? කොන්ස්ටන්ට් එකක්. හරිද? මේක නියතයක්. හරිද? 6.02.10 මේකට යුනිට් එකක් එනවා. මවුලයට කියන යුනිට් එකක් එනවා. මේක දැන් මම කියලා දෙනවා. හරි. ඊට පස්සේ තව එකක් තියෙනවා ඇවෝගාඩ්‍රෝ නියමය. නියතය නෙමෙයි නියමය. හරිද? මේක ඔයාලට දැන් කියලා දෙන්න නැහැ. මේක ඔයාලට කියලා දෙන්න වායු පාඩමේ. වායු වලදී මේ ෆිසික්ස් වලක් තියෙනවා. හරිද? කෙමිස්ට්‍රි ගොඩක් උඩ පාවිච්චි කරනවා. හරිද? ඇවෝගාඩ්‍රෝ නියමය කියලා කියන්නේ මේක මම කියලා දෙන්න ඕනේ තව පැටලෙනවා නිකන්. හරිද? හරි. ඊට පස්සේ පොඩි මාත්‍රාවක් දාන්න. සෝරි. මේ ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව වගේම ඊළඟ මාත්‍රාව දාන්න. මේක දාන්න. ඇවෝගාඩ්‍රෝ නියතය. හරිද? ලියන්න. ඇවෝගාඩ්‍රෝ නියතය. හරිද? මෙන්න මේ නියතය තමයි කියන්නේ L කියලා. කැපිටල් L කියලා කියන්නේ. එතකොට ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවට ඉලක්කමන්නේ ඒවට නැහැ යුනිට් එක. ඒවට යුනිට් එකක් නැහැ නේද? මෙතන යුනිට් එකක් නැහැ. ඇවෝගාඩ්‍රෝ නියතයක වුණා මේකට මවුලයට කියලා එකක් එනවා. තේරුණාද? ඇවෝගාඩ්‍රෝ නියතයට එනවා මවුලයට කියලා. හරිද? ලියන්න. දැන් ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව මවුලයට සමග ලිය යුතු m වල ඍණ එක ලෙස කියන්නේ ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව m වල ඍණ එක ඒකකයේ සමග ලිය යුතු ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව m වල ඍණ එක යන ඒකකයේ සමග ලිය යුතු එය ඇවෝගාඩ්‍රෝ නියතය. එය ඇවෝගාඩ්‍රෝ නියතය. එය ඇවෝගාඩ්‍රෝ නියතය. හරි. ආපහු ලියුවේ නැහැ නේද මේ
මොකද්ද ඇවකාඩු සංඛ්‍යාව කියලා ලියලා ඉවරලා මම ඒකේ ලිව්වේ නැහැ ඇවකාඩු සංඛ්‍යාව සමාන 6.02.10 ඉස්තුනයි කියලා ලිව්වේ නැහැ මට මතක විදිහට මම ලිව්වේ නැහැ ඇවකාඩු සංඛ්‍යාව කරන මාතෘකාව ලිව්වා ඒක 36 සමස්ථානිකයේ ග්‍රෑම් 12 කාබන් සංඛ්‍යාව ලියුවා ඊට පස්සේ එතන යටින් ලියන්න ඕන හරිනම් ඇවකාඩු සංඛ්‍යාව සමානයි 6.02.10 23 කියන එක තියෙන්න ඕන කියලා ඒක පොඩක් හදාගන්න. හදාගන්න. හරිද ඊට පස්සේ ඇවකාඩෝ නියතය ඒක අපි වාක්‍ය ලියුවනේ මවුල්ටි කියලා එකකට එක ලියුවම ඒකට ඇවකාඩෝ නියතය කියලා කියන්නේ මේකට තමයි කැපිටල් L කියලා කියනවා මෙන්න මේකට මේ නියතයට කැපිටල් L කියලා කියනවා තේරුණාද ඊට පස්සේ යටින් ලියන්න ඇවකාඩෝ නියතය සමානයි දාන්න මේක 6.02.10 23යි මවුලයට ඉන් මෝල් ඍණ 1 ඇවකාඩෝ නියතය සමානයි 6.02.10 23යි මවුලයට හරිද හරි ඊට පස්සේ සමීකරණයක් ගන්න දෙනවා මේ මෙන්න මේක හරිද හරි ඊට කලින් ඔයාලා නෝට් එක චුට්ටක් උඩින් නම් කරපු ටික අහපු මොනේද බලන්න ඉන්න මට කරපු ටික හරි එතකන් ඔයාලා මොනවද ප්‍රශ්න දෙන්න අහන්න පුළුවන්
හරිද? හරිද? බලන්න පුළුවන් නේද? හරි. ඔයාලා මට ප්‍රශ්න තියෙනවා අහන්න. හරි. අහන්න දැන් ඔන්න අපි මේ දැන් මම මෙහෙම කියනවා. හරිද? ඔක්කොම අමතක කරන්න ඕනේ. ඊට පස්සේ දැන් කරපු ටික අමතක කරන්න ඕනේ. ඊට පස්සේ මම ගන්නවා මේ අඹ ගෙඩි මවුල 10යි. අඹ 5යි mol ගන්නවා. හරිද? අඹ 5යි mol ඇතුළේ අඹ ගෙඩි කොච්චරක් තියෙනවද කියලා හදන්න කොහොමද? අඹ ගෙඩි තයන්න මේකෙන් හරිද? හරි අඹ ගෙඩි මවුල 5ක් තියෙනවා. මේක තුන අඹ ගෙඩි කොච්චරක් තියෙනවද? කොහොමද ඒක හදන්නේ? හරිද? 5යි mol කියන එක නේ කාගෙන උණ කරන්න ඕනේ. එක මවුලක කොච්චරද තියෙන්නේ? මම මේක තාලෙට මෙහෙම ගන්න. හරිද? අඹ ගෙඩි 5යි මවුලයක් තුල කොච්චරක් තියෙනවද අඹ? ටිකක් හිතින් හදලා බලන්න හරිද? 5යි මවුලයක් ඇතුලේ කොච්චරක් තියෙනවද අඹ ගෙඩි? ඒක කොහොමද දන්නේ? මම මේ සමීකරණ උගන්වන්න නැතුව කියලා දෙන්න තේරුණා හරිද? අඹ ගෙඩි 5ක් ඇතුලේ තියෙන මවුල් ප්‍රමාණය හොයන්න නම් එකක කොච්චරද? එක මවුලයක් විතර කොච්චරද තියෙන්නේ? අවගාඩ්‍රෝ සංඛ්‍යාවනේ තියෙන්නේ. ඒ කියන්නේ 6.02 10 23 ප්‍රමාණයක් නේද තියෙන්නේ එක මවුලයක් ඇතුලේ. එහෙනම් මවුල 5ක් ඇතුලේ කොච්චරක් තියෙනවද? ඒක ගන්න මොකද කරන්න ඕනේ? 6.02 10 23න් ගුණ කරන්න ඕනේ. එතකොට තමයි අපිට ඉන්නේ තියෙන අඹ ගෙඩි ප්‍රමාණය නේද? අඹ ගෙඩි ප්‍රමාණය කියන එකට සංඛ්‍යාවක් නේද? මේකට යුනිට් එකක් නැහැ නේද? සංඛ්‍යාවක් එයාට යුනිට් එකක් නැහැ. ඒ කියන්නේ වම් පැත්තේ යුනිට් එකක් නැති වෙන්න නම් මේ මවුල පහට මෙහෙම කැපෙන්න දාන්න කවුද? මවුලයට කියලා කෙනෙක් තිබ්බහම තමයි මෙන්න මේ මවුලයට කැපිලා යන්නේ. තේරුණාද? ඒ කියන්නේ මෙන්න මෙතනදී අපි ගත්ත අඹ ගෙඩි සංඛ්‍යාව. තේරුණාද? ඒ අඹ ගෙඩි සංඛ්‍යාවට කියනවා කැපිටල් N කියලා. අඹ ගෙඩි සංඛ්‍යාවට කැපිටල් N කියනවා. 5 mol කියන මවුල් සංඛ්‍යාවනේ යා සිම්පල් N එකකින් නම් කරනවා. ඒක ගුණ කරනවා අවගාඩ්‍රෝ නියතයෙන් කැපිටල් L. තේරුණාද? ඔන්න ඕක තමයි අද ඉගෙන ගන්න ප්‍රධාන සමීකරණ. මුලින්ම ඉගෙන ගන්න හම්බෙන්නේ පළවෙනි සමීකරණ. තේරුණාද? එතකොට මේකේ කැපිටල් N කියන්නේ මේකට අපි කියනවා මූලික අංශ සංඛ්‍යාව. කැපිටල් N සමානයි මූලික අංශු සංඛ්‍යාව. N කියනවා මවුල් සංඛ්‍යාව. L කියලා කියනවා අවගාඩ්‍රෝ නියතය. හරිද? එතකොට මේ සමීකරණ තව අපට උක්ත කරලා ලියන්න පුළුවන්. මම සිම්පල් n උක්ත කරනවා. සිම්පල් n සමානයි හරිද? සිම්පල් n සමානයි කැපිටල් N බෙදීම කැපිටල් L. L සමානයි කැපිටල් N බෙදීම සිම්පල් L. මම ගන්න පුළුවන් තව සමීකරණ තුනක් ගන්න පුළුවන් නේද? කොහොම ගන්න පුළුවන් හරිද? මම හිතන්නේ මේක නම් සුපිරිටම තේරෙන්නේ නැති හරිද? මම එකපාර සමීකරණය කියලා දෙන එකට වඩා ඔයාලට මේක තේරෙන්නේ නැති නේද? හරි. සමීකරණ ලියා ගන්න කැපිටල් N සමානයි සිම්පල් N ගුණ කිරීම L. sorry ඒක ලියන්න කලින් ලියන්න උඩින් ලියන්න. ඒක ලියන්නම සමීකරණ දෙන්න ලියන්න එපා ලියන්න. මූලික ඒකක සංඛ්‍යාව කැපිටල් N ද මූලික ඒකක සංඛ්‍යාව කැපිටල් N ද ද්‍රව්‍ය ප්‍රමාණය සිම්පල් N ද අවගාඩ්‍රෝ නියතය කැපිටල් L ද අවගාඩ්‍රෝ නියතය කැපිටල් L ද ලෙස ගත් විට කියලා කර්මාවක් දාලා යටින් ලියන්න සමීකරණ කොටු කරන්න මේ පාඩම ඉගෙන ගත්ත පළවෙනි සමීකරණ. අර කලින් ඉගෙන ගත්ත ඒවා නිතරම පාවිච්චි කරන මේවා පාවිච්චි කරේ
කැපිටල් n සමානයි සිම්පල් n ගුණ කිරීම l. හරිද? හරි. මොන යට ලියන්නකො මේ අඹ කතාවත් මේ අඹ කතාව ලියන්න නම් එච්චරම ගැලපෙන්නේ නැහැ නෝට් එකට ඒ කරන්නේ. නෝට් එක එදින මේ ක්වොලිටි එක ටිකක් කර බහින හරිද? කමන්නේ ඒක ලියුවොත් මම හිතනවා ඔයාලට ඔය කැපිටල් n එකයි සිම්පල් n අතර තියෙන වෙනස හොයාගන්න පුළුවන්. සිම්පල් n කියන්නේ මවුල් සංඛ්‍යාව. කැපිටල් n කියලා කියන්නේ ඒක නාර. අපි හැමදාම කතා බහ කරන්නේ අපි කතා කරන්නේ අපි දන්න ඉලක්කම නේද? තියෙන සම්පූර්ණ සංඛ්‍යාව නේද? සිම්පල් n එකේ එතන මවුල දුවහම එතන ලඝු කරලා තියෙනවා. කෙටි කරලා තියෙනවා. බෞද්ධයේ පහසුවට සිම්පල් n කියලා කියන අමු ඉලක්කම නේද? තේරුණාද? මූලික අංක සංඛ්‍යා. එහෙම නැත්නම් ඒකට අපිට කියන්න අමු ඉලක්කම කියලා කියන්නත් පුළුවන්. හරිද? හරි ඕන අපා යටින් ඕක සමීකරණ ටික මේ ලියන්න කැපිටල් n සමානයි මූලික අංක සංඛ්‍යාව. ලියන්න. පැත්තකින් දකුණු පැත්තේ ලියන්න. සමීකරණය කොටු කරගන්න. කැපිටල් n සමානයි මූලික අංක සංඛ්‍යාව. කැපිටල් n සමානයි මූලික අංක සංඛ්‍යාව. සිම්පල් n සමානයි මවුල සංඛ්‍යාව. සිම්පල් n සමානයි මවුල සංඛ්‍යාව. කැපිටල් L සමානයි ඇවෝගාඩ්‍රෝ නියතය. කැපිටල් L සමානයි ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව නෙමෙයි නියතය. තේරුණා දැන් ඔයාලව මේවා කටපාඩම් කරන්න ඕනේ නැහැ හරිද? මවුල කියන එකේ m වලට කැපෙන්න නම් අනිවාර්යෙන් මවුලයට කියලා යුනිට් එකක් දකුණු පැත්තෙන් ඉන්න ඕනේ. එතකොට තමයි මේ අපි ගන්න ඉලක්කමේ යුනිට් එකක් නැති වෙන්නේ. අඹ ගෙඩි 10ක් තියෙනවා කිව්වොත් ඒ අඹ ගෙඩි 10 කියන එකට යුනිට් එකක් නැහැ. ඒකයි මම මුලින්ම ගන්න යුනිට් නැතිව තියෙනවා. තේරුණාද? අර පන්තික ළමයි 20ක් කියලා මම ගත්ත උදාහරණයක්. තේරුණාද? හරි. ඊට පස්සේ මෙන්න මේ ටිකක් ලියා ගන්න. උක්ත කරන්නේ ප්‍රධාන සමීකරණය කැපිටල් L සමානයි සිම්පල් n ගුණ කිරීම කැපිටල් L. ඒක ප්‍රධාන සමීකරණය. ඊට පස්සේ අනිත් ඒවා වන්න උක්ත කරන්න පුළුවන් සිම්පල් n සමානයි කැපිටල් n බෙදීම L. පල්ලට ගන්න. සිම්පල් n සමානයි කැපිටල් n බෙදීම L. තව සමීකරණයක් ගන්න පුළුවන් කැපිටල් L සමානයි සිම්පල් n බෙදීම n. හරිද? හරි. ඕනනම් මේ උදාහරණ ලියන එක තරම් ක්වොලිටි නැහැ හරිද? අඹ ගෙඩි පහක මවුල අඹ ගෙඩි පහක් අඹ මවුල පහක් තිබිලා අඹ ගෙඩි කොටයක් තියෙනවා කිව්වම නිකන් ඒක අර ප්‍රොෆෙෂනල් එකක් නෙමෙයි හරිය. හැබැයි මම හිතන්නේ මේක ඔයාලට ගොඩක් හොඳට තේරෙනවා මේ කැපිටල් සහ සිම්පල් එන්න අතර වෙනස හඳුනා ගන්න. ඒක අපි ලියලා දාමු. ගානක් විදිහට ලියන්න. අඹ ගෙඩි මවුල පහක් තුල ඇති අඹ සංඛ්‍යාව. අඹ ගෙඩි මවුල පහක් තුල අඩංගු අඹ සංඛ්‍යාව සමාන හොයන්න කියලා දාන්න. අඹ ගෙඩි මවුල පහක් තුල අඩංගු අඹ ගෙඩි සංඛ්‍යාව කොපමණද? හරි ගාන හදාගන්න. හරි ඕක සුළු කරන්න ඉතින් ගන්න පුළුවන් ඉලක්කම උඩින් ලියනවා. පස්වරක් පහ ගුණ කිරීම 6.02නේ. පස්වරක් දෙක 10 එකක් විතර පස්වරක් දෙක 10 එකයි 11 එකක් විතර පස්වරක් 0.1යි 6යි පස්වරක් 6 30යි නේද? 30යි 9.23. අඹගඩි 30.6 එකයි ඉන්නේ. sorry වැරදිනේ.
අඹගෙඩි ඉන්නේ 30.11. හරි. ඒ කියන්නේ අඹගෙඩි කොච්චරක් තිබුණද කියනවද? අඹගෙඩි 30.11 10 23ක ප්‍රමාණයක් අම්ම මවුල පහක තියෙනවා නේද? දැන් ඔයාලටම තේරෙනවා ඇති අඹගෙඩි අඹගෙඩි 30.11 10 23කට වඩා අඹ මවුල පහක් තියෙනවා කිව්වම ඒක කාට හරි කියන්න ලේසි නේද? තේරෙනවද? හරි. ඒ ටික කරගෙන යනවා අන්තිමට බලා ගන්න ඔක්කොම ටික. හරි අද සෑහෙන වැඩක් ගත්තා මේ පාඩමේ සෑහෙන දේවල් ටිකක් කතා බහ කරේ. හරි හරි ඔයාලගේ මොනවාරි ප්‍රශ්නක් තියෙනවා නම් තව මොන හරි දැනගන්න දෙන්න අහන්න. හරි. මාතෘකාවෙන් ලියන්න ද්‍රව්‍යයක මෞලික ස්කන්ධය. ද්‍රව්‍යයක මෞලික ස්කන්ධය. සර් මේ පාඩමේ තව කොච්චර දවස් යයිද කියලා හරිද? ඩිමාන්ඩ්ස් හරි. ඒක නම් කියන්න අමාරුයි හරිද? ඒ කියන්නේ අපි කරන එක වැඩ එක්ක තමයි නැසන් හරිද? මේ පාඩමේ තීර ටික විතරක් කරනවා නම් මේ ලොකු කාලයක් යන්නේ මාසෙක විතර කරලා දාන්න පුළුවන්. තීර ටික විතරක් කරනවා. හරි මාස එකමාරින් ඔය වගේ කරන්න පුළුවන්. හරිද? හැබැයි ඔයගොල්ලෝ මේකේ ප්‍රධානම දේ තීරයක නෙමෙයි ගණන් හදන එක. හරිද? එතන තමයි මේ පාඩම හරියනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. තීරයක හැමෝටම ඕන කෙනෙක් ඉගෙන ගන්න පුළුවන්. ගොඩක් කොට හෝල් ක්ලාස් වල කොහොමද තීර විතරනේ කරන්නේ. ගණන් හදන්නේ නැහැ. තීරපොත් ක්ලාස් වල ගණන් හදන්නේ නැහැ. හරි ඔයාලා බයෝ පද්ධතියක් තියෙන්නේ නැද්ද? ෆිසික්ස් වලයි මැත්ස් එකේ විතර ටිකක් හරි ටුට්ටක් හරි ගණන් හරිය ගන්න. මම කිය තීර ක්ලාස් වල මේ නැත්තම් නිකන් බොරොඩ වල නෝට් එක ලියලිය අවුරුදු ගාණක් ඒකනේ කරන්නේ. නැත්තම් කාරණා ඒක තමයි ඉතින් දෙන්නේ හරිද? මේ තීරයක කරන එක නෙමෙයි වැදගත් වෙන්නේ ගණන් හදන එක. හරිද? ඒ හැම ගණන් හැම තැනම ටිකක් කල් යයි. මේ හරි බලමු කොහොමද එහෙම ලොකු කාලයක් මෙහෙම අපිට යන්න අපි කොහොමද කරලා බලමු. හරිද? ද්‍රව්‍යයක මෞලික ස්කන්ධය. සරලව තේරෙනවා ද්‍රව්‍ය මොකක් හරි එක මෞලික ස්කන්ධය. හරිද? අඹගෙඩියක්ම ගන්නම්කො හරිද? අඹගෙඩියක් හරිද? අඹගෙඩියක් ගන්නකො මේ වගේ හරිද? කදිමනයක් වගේ අඹගෙඩියක් ගත්තා. මේකේ මම කපලා ගන්න මෞලික එකයි මොලේ මෞලික ප්‍රමාණයක් ගත්තා. මෙන්න මේගේ පොඩි ප්‍රමාණයක් හරිද? ඊට පස්සේ මේක තියෙනවා බැලන්ස් එකක තියලා ඉවරලා මේ උදලින් අපිට මෙයාගේ ස්කන්ධය කියලා ගන්න පුළුවන්. ඒ නාගේ ග්‍රෑම් වලින් ගත්තොත් ඒකට කියනවා මවුලට ග්‍රෑම් කියලා. කිලෝග්‍රෑම් වලින් ගත්තොත් කියනවා මවුලට කිලෝග්‍රෑම් කියලා. තේරුණාද? ඒ කියන්නේ මොකක් හරි කිසියම් ද්‍රව්‍යයක මවුල එකක අඩංගු වුණු ස්කන්ධයට තමයි මෞලික ස්කන්ධය කියලා කියන්නේ. හරිද? අපිටකින් මම ගත්ත මවුල එකක් කඩලා ගන්න ඕනේ. මවුල එකක් කඩන්න බෑ. ඒක මවුල එකක් කියන්නේ සෑහෙන පොඩි හරිද?
ඒ අඹ ගෙඩියක ඉන්න අඹ පරමාණු මොකද? අඹ පරමාණු මවුල එකක් ගත්තා. හරිද? මේ ඉතින් ඒ ගත්තට පස්සේ මේ ඒකක තියෙන ස්කන්ධය කියනවා මෞලික ස්කන්ධය කියලා. හරිද? දැන් අපි යුනිට් එක ගන්නකොට ග්‍රෑම් වල ස්කන්ධය කියලා ගන්නවා මවුලයටනේ. m වල ඍණ 1 දාන්න. හරිද? ඒ කියන්නේ මවුලයට ග්‍රෑම් කියලා අපි කියන්නේ. හරිද? යුනිට් එක අපි විතර පාවිච්චි කරන යුනිට් එකේ ඉන්නේ මවුලයට ග්‍රෑම්. හරිද? මවුලයට ග්‍රෑම් කියලා කියන්නේ මවුල එකක තියෙන ස්කන්ධය. තේරුණාද? හැබැයි SI යුනිට් එකේ ඉන්නේ මවුලයට කිලෝග්‍රෑම්. හරිද? එතකොට මේ kg කියන එක ලොකුව ගන්නේ. ඒ හන්ද අපි සාමාන්‍ය පාවිච්චි කරේ. ඒක ලොකු හදයක් හන්ද අපි ගොඩක් කරලා පාවිච්චි කරන්නේ ගණන් හදන්නේ මවුලට ග්‍රෑම් වලින්. තේරුණාද? හරි. ස්ථාමන්ගේ බලන්න යන්න. කිසියම් ද්‍රව්‍යයක මවුල එකක අඩංගු වන ස්කන්ධය කිසියම් ද්‍රව්‍යයක මවුල එකක අඩංගු වන ස්කන්ධය එහි මෞලික ස්කන්ධයයි. එහි මෞලික ස්කන්ධය හරිද? කිසියම් ද්‍රව්‍යයක මෞලික අඩංගු වන ස්කන්ධය එහි මෞලික ස්කන්ධය. අනේ ගොඩක් කරලා යටින් යන්න නතර රෝලේ පේන්ටිං වලරින් යන්න භාවිතා වෙන එකේ දාන්න මවුලට ග්‍රෑම් ඒ යුනිට් එකක් යුනිට් කලබාඩම් කරන්න එපා. ඒ යුනිට් එක ඇතුලේ අර්ථයක් නෙමෙයි. මවුලට ග්‍රෑම් කියලා කියන මවුල එකක අඩංගු ස්කන්ධය නේද? හරිද? ඊට පස්සේ දැන් SI එකකය SI යුනිට් එක දාන්න මවුලට කිලෝග්‍රෑම්. හරි අහපුව කරපුඩි කොට බාන්න මොනේද? අර මට ටිකක් වැඩියෙන් කරනවා මේ. ඒ කියන්නේ මේ පාඩම තව ටිකක් කරොත් තමයි නතර කරන්න වෙන්නේ. දැන් නතර කරොත් මේ පාඩමේ ඊළඟ දවසේ අමාරු ගන්න විතර. හරි ඔයාලා ප්‍රශ්න දෙන්න මොන හරි දෙන්න අහන්න. හරිද? ඊළඟ කියන එක මොකක් කරලා යත් තියෙන හරිද? අපි මෙහෙම ගමු හරිද? මොකක් හරි මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මම සෝඩියම් ගත්ත සෝඩියම් 11 23 පරමාණු මූලද්‍රව්‍ය හරිද? 11 යාගේ පරමාණු ප්‍රමාණය 23 යාගේ ස්කන්ධ ප්‍රමාණය හරිද? මෙන්න මේ සෝඩියම් පරමාණුවේ ස්කන්ධ ක්‍රමාංකයට සමාන ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තා.
23 ග්‍රෑම් ගත්තොත් හරිද? එතන තියෙන මවුල් එකක්. තේරුණාද? ඔන්න ආයෙත් එනවා හරිද? මොකක් හරි මූලද්‍රව්‍යයක එයාගේ ස්කන්ධ ක්‍රමාංකයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තට පස්සේ එතන තියෙන මවුල් එකක්. උඩ දැන් ගිලාපුරේ තේරුණා වල මේක තේරෙනවා හරිද? මොකක් හරි නයිට්‍රජන් ගන්නවා නයිට්‍රජන් මම ගන්නවා ග්‍රෑම් 14ක් හරිද? ග්‍රෑම් 14ක් මම කිරලා අරගත්ත මගේ අත උඩට ගන්න බෑ වායුව හරිද? එහෙම ගත්තොත් එහෙම එතන මවුල් එකක් තියෙනවා. තේරුණාද? ඔක්සිජන් ඔන්න මම ඔක්සිජන් කොහොම හරි මොකක් හරි කරලා මම ඔක්සිජන් වලින් ග්‍රෑම් 16ක් මගේ අතට ගන්නවා. එහෙනම් එතන තියෙන මවුල් එකක්. හරිද? මම අණු වලටත් මේක හරි හරිද? මම ගන්නවා CO2 ගත්තා හරිද? එතකොට කාබන්ගේ මෙයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ මොකද ගන්න? කාබන් තියෙන්නේ C612. හරිද? කාබන් දැන් C612. ඔක්සිජන් තියෙන්නේ O8 16 දෙකක් නේද? ඒතකොට මෙයාගේ සමස්ත සාපේක්ෂ පරමාණු ස්කන්ධ මේ අණුවේ අණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධ හොයද්දී මේ ඔක්කොගේම තියෙන කාබන්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ කියන්නේ 12යි. එයා එකතු කරනවා එක ඔක්සිජන් පරමාණුවක සාපේක්ෂ පරමාණු ස්කන්ධ 16යි. දෙකක් තියෙනම දෙකයි. හරිද? 12 ධන 16 දෙකක් කියන්නේ 32යි. හරිද? 44. හරිද? එතකොට CO2 ගේ සාපේක්ෂ පරමාණු මිශ්‍රණය කොච්චරද? 44ක් නේද? සාපේක්ෂ පරමාණු මිශ්‍රණය කොච්චරද? 44යි මවුලට ග්‍රෑම්. මවුලට ග්‍රෑම් 44ක්. ඒ කියන්නේ මෙයාගේ ග්‍රෑම් 44ක් මම කිරලා ගත්තොත් මගේ අත උඩට 44ක් ග්‍රෑම් කිරලා ගත්තොත් එතන කොච්චරක් තියෙනවද?